සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම උතුම් වූ බණපදයක් ශ්‍රවණය කොට ඔබේ ජීවිතය සූපත් කරගන්නට ඔබේ සබන පිනවමින් ජීවිතයම සූපත් කරන ඒ උතුම් බණපදය අභිලාෂයෙන් රැඳී සිට උතුම් සදහම් ශ්‍රවණී හැසිරෙන පින්වත්නි මේ උතුම් බණපදය ඔබේ සිත නිවන බණපදයක් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා උතුම් සධර්ම දේශනා මාලාවේ අති උතුම් ධර්මානුශාසනාව කුයි ආරම්භ කරන්නේ වෙනදා මෙන්ම මේ උතුම් ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේ විසින් සාදු නදින් පාදාභි වන්දනින් පින්වත් ස්වාමීන් වහන්සේව පිළිගැනීම සිදු කරමු. සාදු සාදු සාදු. පින්වත්නි උතුම් ධර්මානුශාසනාවේ සුපින්බර දායකත්වයේ දරනවා සොනාලි කොළොන්නේ මහත්මිය විසින්. අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ අමිල ප්‍රනාන්දු මහතාගේ 30 වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමන්ට නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්නට උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සියලු දේශනාමේ කුසල් හැම දිනාටම උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාමේ පුණ්‍ය කර්මයේ අනන්ත ආශිර්වාදයෙන් අමිල ප්‍රනාන්දු මහතාට නිදුක් නිරෝගී චිර ජීවනයේ සුවපත් භාවයේ කායික මානසික සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඒ වගේම හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ සියලුම පින් ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. පවුල හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ජන්මදිනයේ සිහිපත් කරන තුමන් නිදුක් නිරෝගී සුවපත් ජන්මදිනයක් වේවායි ආශිර්වාද කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු නදින් පාදාභි වන්දනින් ධර්මානුශාසනාවට ආරාධනා කරමු. මෙත්සිතින් මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබටත් ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ අමිල ප්‍රනාන්දු මහතාගේ 30 වෙනි ජන්මදිනය නිමිති කරගෙන මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ සොනාලි කොළොන්නගේ මහත්මිය තමයි මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. එයාගේ උතුම් අරමුණ තමයි අමිල ප්‍රනාන්දු මහතාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම හැදූ වැඩූ දෙමාපියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන අමිල ප්‍රනාන්දු මහත්මයා මේ උතුම් ධර්ම දානමේ පින්කම සිදු කරනවා. එතුමාගේ 30 වෙනි ජන්මදිනය නිමිත්තෙන් මේ පින්කම සිදු කරන්නට යෙදෙනවා. ඉතින් එතුමන්ටත් සොනාලි කොළොන්නගේ මහත්මියටත් දායකත්වයේ දරණේ පවුලේ හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාමත් මේ උතුම් ධර්ම දානමේ පින ඔබ හැම දෙනාටම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි ඔබට ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ කියන ඒ උතුම් බුදුගුණේ තියෙන කාරණා අපට සද්ධාව ඇති කරගන්න උපකාර වෙන බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදුගුණේ ගැන අද මේ ධර්මානුශාසනාවෙන් අපි
අපේ නුවනට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට අපි විස්තර කරගන්න උත්සාහගමු. ඒකට හේතුව ලෝක විෂය අචින්තයයි. බුද්ධ විෂයත් අචින්තයයි. එහෙම නංගේ අචින්තය කාරණා අපි අපේ නුවනින් තේරුම් ගන්න උත්සාහ ගන්නවා කියලා කියන්නේ එක ලේසි දෙයක් නෙමේ. කරන්න පුළුවන් දෙයකුත් නෙමේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට සද්ධාව ඇතිකර ගැනීම පිණිස අනේ මම සරණගිය බුදුරජාණන් වහන්සේ මේ විදිහ අවබෝධයක් ඇති කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකයේ ගැන විශ්වය ගැන මෙවැනි අවබෝධයකින් වැඩ සිටිය කෙනෙක් කියලා යම් ප්‍රමාණයකට හරි අපිට සද්ධාව ඇති කරගන්න පුළුවන්නම් ඒ සද්ධාව අපට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. පිංගතුනි ලෝක විදූ බුදුරජාණන් වහන්සේට අපි ලෝක විදූ කියලා කියන්න මේ විශ්වය ගැන ලෝකයේ ගැන අතැඹුලක්සේ පරිපූර්ණ අවබෝධයකින් වැඩ සිටියා කියන අදහස. මේ මනුස්සලෝක මිනිස්සු ගැන විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දිවියලෝක ගැන ඒ දිවියලෝකවල උපදින්න හේතුවෙන කර්මයන් ඒ දෙවියන්ගේ සැපදුක් විපාක කර්මයන්ගේ ස්වභාවේ ඒ දිවිය සැප සම්පත් ඒ ලෝකයන්ගෙන් ඒ සත්වයන් චුත වෙලා උපදින ආකාර ඒ වගේම රූපී අරූපී බ්‍රහ්ම තල ගැන රූපාවචර බ්‍රහ්මලෝක ඒවැ උපදින්නේ මොන විදිහ කර්මයන් රැස් කරලද මොන වගේ කර්ම විපාක තුළද ඒ වගේ ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නීව සංඥා නා සංඥායතන කියන මේ අරූපී බ්‍රහ්මලෝක ඒවැ සත්වයන් උපදින්නේ මොනවගේ කර්මයන් තුළද ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සතරාපායගත දුක්විඳින සත්වයන් ගැන අපි කීයටවත් අපිට හිතාගන්නවත් බැරි අපේ පියවි ඇසින් නොපෙනෙන අපට ගෝචර නැති නිරේ නිරි සත්වයන් ගැන ඒ නිරේවල්වල නිරි සත්වයන් විඳින දුක් ඔවුන්ගේ ලෝකවලිය ඉපදිලා ඒ අපා දුක් විඳින ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකල අපට දේශනා කරනු. ප්‍රේත අපායවල් ප්‍රේත කොටස් ගණනාවක් ධර්මය විස්තර කරනවා. තිරිසං අපාය කියලා අපි ඇහෙන් දකින්නේ සත්තු ටිකක් විතරයි. හැබැයි අපේ ඇසට පෙනෙන නොපෙනෙන හීන ප්‍රනීත දුර ළඟ ගොරෝසු සියුම් මේ සත්ව වර්ග බුදුරජාණන් වහන්සේ විස්තර කර කර මේ සත්ව ලෝකයන් වල සත්වයන් උපදින ආකාරය ඔවුන් කර්මය දායාද කරගෙන සතරාපාය මහගෙදර කරගෙන යන ආකාර ඒ වගේ අපි නාග ලෝක ගැන මහා සාගරයේ අපේ පියවි ඇසිම් මහා සාගරයේ තුළ අපි දකින්න ඔය පීනගෙන යන මාලු යම් යම් සත්තු ටිකක් විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා අමනුස්්‍යය මුහුද ඉන්නවා. මහ විශාල යුදු සිය ගණන් විශාල ශරීර ඇති අමනුස්ස වර්ග තිමි තිමංගල තිමිරපින්ඩල නාග අසුර ගහන්දරු මේ අමනුස්්‍යයන්ගේ ශරීර සමහර අමනුස්්‍යය යොදුන් 100ක් තරම් විශාලයකින් ඔබ නිකමට හිතන්න යොදුනක් කියන්නේ සැතපුම් 16ක් කියන යොදුම් 100ක් තරම් විශාල අමනුස්්‍යය සමහර දූපත් තරම් විශාල අමනුස්්‍යයෝ මහ මුහුද එහා මෙහා යනව බුදුවැසින් බුදුරජාණන් වහන්සේ ඔවුන් ගැන දකිනවා. මොන මොන වගේ කර්ම විපාක තුළද මේ සත්වයන් උපදින්නේ. සමහර අමනුස්්‍ය යොදුන් 200-300 තරම් විශාලයි කියන ඔවුන්ගේ ශරීරවල ස්වභාවය. මේ අපේ ඇහැට පෙනෙන පියවිය හැට දකින්න පුළුවන් ගුරෝසු ශරීර ඇති සත්වයන් නෙමේ අමනුස්ස වර්ග. එතකොට මේ ලෝකයේ ඒ සත්වයන් උපදින සත්ව තල සත්වයන්ගේ සත්ව ලෝක කර්මානුරූපීව ඒ සත්වයන් ඒ ලෝකවල උපදින ආකාරය මේ සියලු ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ.
පිංගතුනි අපිට හිතාගන්නවත් බෑ. මේ විශ්වය ගැන මේ ලෝක දහතු ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන කාරණ. එනිසා බොහෝ වෙලාවට වර්තමානයේ ධර්මය ගැන සද්ධාවක් නැති ඇස් දෙකට දකින දේ පමණක් පිළිගන්නවා කියන දෘෂ්ටියෙන් ජීවත්වෙන සමහරය. ඒ අයට මේ කාරණා ජීවිතයේ හිතාගන්නවත් බැරි දේවල් බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකලා අපට පෙන්නනවා. මේ ලෝක දහතුවක් හටගන්න ආකාරය අග්ගඥ කියලා දීඝනිකායේ බොහෝම ලස්සන දේශනාවක ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ විස්තර කර. මේ ලෝක දහතුවම කාලයකද ගිනිගෙන විනාස වෙලා අකනිටා බඹලුව දක්වාම අලු දූවිලි බවට පත්වෙලා යන මේ ලෝක දහතු විනාසයක් ගැන සප්ත සුරියොද්ගමන කියන සූට දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා පෙන්නනවා. මේ සත්වයන් ආබස්සර නමින් අහසේ පාවිපාවින්න සත්ත කොටසක් බවට පත්වෙන ආකාරය. බොහෝ කල්ප ගණනාවකට පස්සේ ආයම සත්වයන් මේ පෘථවී ඇතුළ මේ අනෙක් සත්වයන් උපදින තල නිර්මාණය වෙලා ඒ ලෝකවලට සත්වයන් ආපහෝ සැකසීලා යන ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දෙනවා. ඒ බුද්ධ දේශනා තුළින් අපි මේවා දැනගන්න තෙක් මේ ලෝකෙ අපි කවුරුවත් ඒ කිසි දෙයක් අපට කවදාවත් දැනගන්න ලැබෙන්නේ. පිංහතුනී දවසක් ආනන්ද හාමුදුරුවෝ මේක තියෙන ලෝක ධාතු විඤ්ඥාපන කියලා අංගුත්තර නිකාය දේශනාවක. දවසක් ආනන්ද හාමුදුරුවන්ට සිතුවිල්ලක් ඇති වුණා උන්වහන්සේට මතක් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය සිකී කියල පෙර වැඩහිටිය මීට කල්ප 30කට පෙර සිකී වෙස්සබෝ කියල බුදුරජාණන් වහන්සේලා දෙනම මේ ලෝකෙ පහළ වෙලා වැඩ ඉඳලා තියෙන. ඒ සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් හිටිය අභිභූ කියලා. ඒ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ දස දහසක් ලෝක දහතුවල ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉර්දියෙන් කතා කරලා මේ විශ්වය තුළ ඒ අභිභූ කියන අග්‍රශ්‍රාවකයන්ගේ හඬ දස දහසක් ලෝක දහතුවට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියන. මේක දවසක් බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කරද්දි ආනන්ද හාමුදුරුව මේ කාරණය මතක තියාගෙන ඉදලා තියෙනවා. ති ආනන්ද හාමුදුරුවන්ට දවසක් විතරකයක් ඇති වුණා. විතරකයක් කියන සිතුවිල්ලක්. අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකට එවැනි හැකියාවක් එදා තිබුණා නම් බුදුරජාණන් වහන්සේලා සියලු බුදුරු සමාන. ඒ නිසා අපි කියන අසම සමෝ කියලා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් විශ්වය ගැන ලෝකයේ ගැන තියෙන අවබෝධඥානෙන් සම්බුද්ධඥානයන්ගේ සමානයි බුදුරජාණන් වහන්සේලා. හැබැයි මේ ලෝකෙ වෙන කාටවත් බුදු කෙනෙක් සම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් සමවෙන්නේ තවත් බුදු කෙනෙක් සමග පමණයි. එනිසයි අපි කියන්නේ අසම සමෝ කියලා. ති ආනන්ද හාමුදුරන්ට මතක් වුණා බුදුරජාණන් වහන්සේලාට අගසව් කෙනෙකුට අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමකට එදා එවැනි හැකියාවක් තිබුණා නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට මේ විශ්වය තුළ අනෙක් ලෝක දහතුළ ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරන්න කොයි තරම් හැකියාවක් ඇද්ද. බුදුරජාණන් වහන්සේගෙම මේ කහල දැනගන්නවා කියලා ති ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල වන්දනා කළ එකත් පසකින් වාඩි වුණ. බොහොම ගෞරවෙන් අහනෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මට මතකයි දවසක් තථාගතයන් වහන්සේ දේශනා කරා සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටපු අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේට දස දහසක් ලෝක දහතුළ ඉන්න සත්වයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න පුළුවන් හැකියාවක් තිබ්බ කියලා. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මන් දැනගන්න කැමති ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට මොන තරං හැකියාවක් පිහිටලා තියෙනවද මේ විශ්වය අනෙක් ලෝක දහතුළ ඉන්න සත්වයන්ට ඇහෙන්න කතා කරන්න.
අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගැන මට කියලා දෙන්න විස්තර කරලා දෙන්න කියලා ඔන්න ආනන්ද හාමුදුරු බුදු හාමුදුරන්ගෙන් අහනවා. පිංහතුනි මේ දේශනාව තුළින් අපිට ගොඩාක් කාරණා තේරුම් ගන්න පුළුවන්. එකක් බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේ ගැන අපිට ඇඟ කිලිපොලා යන හිතාගන්නවත් බැරි මහා පුදුම විවරණයක් මේ විශ්වය ගැන ලෝක දහතු ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනාවදි සිදු කරනවා. ඒක එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේලා පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය අපිට ඉතාම වැදගත්. මොකද අපි කවුරු සාමාන්‍ය මේ කෙලෙස් සහිත ලෝකයා තමන් ගැන හොයනවට වඩා බාහිර ලෝක ගැන හොයන්න හරි ආසයි කැමති. දැන් බලන්න මේ ලෝක විද්‍යාඥයෝ තාරකා ගවේශකයෝ තාරකා විද්‍යාඥයෝ ඊළඟට විශ්ව ගවේශකයන් ඒ අයි බොහෝ වෙලාවට මේ තමන් ගැන තමන්ගේ ජීවිතය ගැන ගවේශණය කරන්න කැමති නෑ. ඒකට උනන්දුවක් උත්සාහයක් නෑ. හැබැයි ලෝකෙ ගැන තාරකා ගැන අනෙක් ග්‍රහලෝක ගැන විශ්වය ගැන ඒවා ගැන හොයනවා අධ්‍යයනය කරනවා ජීවිත කාලෙම සමහරු මොන තරම් දුක් විඳගෙන මොන තරම් කැපවීමක් කරනවා දෙවැනි දේවල් ඉගෙන ගන්න ආසයි මිනිස්සු. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කැමති වුණේ මේ විශ්වය ගැන ලෝකයේ ගැන ලෝක දහතු ගැන උන්වහන්සේගේ අවබෝධය තුළ මිනිස්සුන්ට ඒවා දේශනා කර බණ කියන්න නෙමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ලෝකයේ දකින්න මේ බඹයක් පමණ වූ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ ආයතන හය තුළින් ලෝකයේම දකින්න එතකොට සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙලා යනවා. මේ ලෝක ගැන වෙන ග්‍රහලෝක ගැන විශ්වය ගැන තරු ගැන චක්‍රාවාට ගැන මේවා ගැන හොය හොය හිටිය කියලා කවදාවත් ලෝකෙන් මිදිලා යන්න බෑ. හැබැයි යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළින් මේ ආයතන හය තුළින් ලෝකය අවබෝධ කරගත්තොත් අන්‍යයා සියලු ලෝකයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ යම් කිසි කෙනෙක් ධර්ම ගැටලුවක් ඇහුවත් ප්‍රශ්නයක් ඇහුවත් බුදුරජාණන් වහන්සේලා ඒවට පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ ටික මුලින් මතක තියාගන්න. ඒකාංශ ව්‍යාකරණයේ පඤ්ඤා කියන බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ධර්මාවබෝධයට අදාළ ප්‍රශ්නයක් අහනකොට එක එල්ලේම බුදුරජාණන් වහන්සේ එකට පිළිතුරු සපයනවා. එතකොට කෙනෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නය කෙලින්ම ධර්මාවබෝධයට උපකාර වෙන දෙයක්. තමන්ගේ ජීවිතය අවබෝධ කරලා සසරෙන් මිදෙන්න නම් ඒ ප්‍රශ්නය උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේම ඒ කියන්නේ ඒ සැනින් ඒ අහපු ප්‍රශ්නිට පිළිතුර ලබල දෙනවා ඒ පුද්ගලයාට. ඊළඟට විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. සමහර අය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි ඔහු ඇහුවට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා ඒ ප්‍රශ්නය වෙන වෙනම කොටස් වශයෙන් අරගෙන විස්තර කර කර ඔහුට දහම් දෙසුවොත් ඔහුට පැහැදිලි කරලා දුන්නොත් අන්න ඒ කෙනාට අවබෝධයට එක හේතුවක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහද්දී ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ කොටසෙන් කොටස විස්තර කර කර බෙද බෙදා විස්තරාත්මකව ඒකට පිළිතුරු සපයනවා. ඒකට කෙනාව විභජ්‍ය ව්‍යාකරණයේ පඤ්ඤා. එකත් නිවන් අවබෝධයට අදාළ ධර්මාවබෝධයට වැදගත් ප්‍රශ්නයක් නම් විස්තර කර කර පිළිතුරු දෙනවා. විභජ්‍ය කොටසෙන් කොටස බෙද බෙදා විස්තර කරනවා. ඊළඟට සමහර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට බුදුහාමුදුරුවෝ ඒ කෙනාට අවබෝධය ලැබෙන්නේ කොයි විදිහටද එයා තුළින්ම ඒකට උත්තරෙත් තියෙනවා. අහන කෙනා තුළ උත්තරෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙරලා එයාගෙන් ප්‍රශ්න අහනවා. පටිපුච්ච ව්‍යාකරණයේ පඤ්ඤා කියන. අහන කෙනාගෙන්ම බුදුහාමුදුරු ප්‍රශ්න අහනවා. දැන් ඔබ අහලා ඇති මේ වගේ දේශනාවේ පහාරාද සූත්‍රය. පහාරාද කියලා අසුරේන්ද්‍රයෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇයි? මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ එයාගෙන් ප්‍රශ්න ඇහුවා. පහාරාද ඉස්සල්ලා ඒකට උත්තර දෙන්න.
ඔබ ඉස්සල්ලා කියන්නකො මේ අසුරයා මහා සාගරයට මෙච්චර ආස කරන්නේ ඇයි මහමුහදට මෙච්චර ඇලුම් කරන්නේ ඇයි කියලා ඉස්සල්ලා ඔබ කියන්නකො. එදකොට පහරාද මේ කාරණයේ අසුරයෝ මහා සාගරයට ආස කරන කරුණු අටක් විස්තර කරලා බුදු හාමුදුරන්ට කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කරුණුවට ඇසුරෙන්ම ඔහු දෙන පිළිතුර ඇසුරෙන්ම ධර්මය දේශනා කරනවා. බුද්ධ ශාසනයේ භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකාව ශාසනයකට පහදන්නේ ඔය වගේම කරුණු අටක් නිසා කියලා ඒ කරුණුවලටම ගලපමින් දහම් දෙසනවා. ඒ බුදුරජාණන් වහන්සේ බණ කියන තව ක්‍රමවේදයක් පිළිතුරු දෙන. ප්‍රශ්නයක් අහනකොට යාගෙන් පෙරලා ප්‍රශ්නහලා ඒ උත්තරේ යා තුළිම මතු කරගෙන ඒකට දහම් දෙසනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් යම් කිසි කෙනෙක් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නය එක එල්ලේම ධර්මාවබෝධයට උපකාරවෙන් නැති දෙයක්. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීන්නවා. දෙවනි වතාවෙත් අහනවා. පිළිතුරු නොදීන්නවා. තුන්වෙනි වතාවෙත් විමසද්දී යම් කිසි කෙනෙකුට අඩුගානි සද්ධහාමාත්‍රයක් හරි ඇති කරගන්නේ පිළිතුර උපකාර වෙනවාන්න බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ ඒකට පිළිතුරු දෙනවා විස්තර කරමින් පිළිතුරු දෙනවා. තව සමහර අවස්ථා තියනවා බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීම හිටපු ප්‍රශ්නය වටගෙන ටපනීය පඤ්ඥා කියලා. බුදුරජාණන් වහන්සේකින් ඒ ප්‍රශ්නයවට උන්වහස උත්තර දෙන්නේ. ඒ වගේ ප්‍රශ්න 10ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අව්‍යක්ෘත ප්‍රශ්න එහෙම නැත්නම් ටපනීය පඤ්ඥා කියලා හඳුන්වනවා. ඒ කියන්නේ උත්තර නෑ. ඒ උත්තරේ බුදුරජාණන් වහන්සේකට පිළිතුරු නොදෙන්න හේතුව තමයි ඔහුට වැඩකුත් නෑ අනිත් අයට වැඩකුත් නෑ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන්නේ. නිබ්බිදාය අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙන්නෙත් නෑ. උපසමාය කෙලෙස් සංසිඳවන්නේ එක හේතු වෙන්නෙත් නෑ. සම්බෝධාය ඒක විශේෂ අවබෝධයට උපකාර වෙන්නෙත් නෑ. නිබ්බානාය සංවත්තන්ති නිවනට උපකාර වෙන්නෙත් නෑ. තමන්ටත් නෑ අනුන්ටත් නෑ ධර්මාවබෝධයට වැඩකුත් නෑ. ඒ වගේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ නෑ කිය. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ යමකට පිළිතුරක් දෙන්නේ බුදු කෙනෙක් ඒක කෙනෙකුට තමන්ට ප්‍රයෝජනවත් එක් අනුන්ට ප්‍රයෝජනවත් ජීවිත අවබෝධයට ධර්මාවබෝධයට සසරදුකින් මිදන්න ප්‍රයෝජනවත් නම් අන්න බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ඒවට පිළිතුරු දෙනවා. දැන් ඔබට මතක් වෙන්න ඕනේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහපු කාරණේ. ඒ තමයි ස්වාමීනි සිකී කියන බුදුරජාණන් වහන්සේට හිටියා අභිභූ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේ නම. උන්වහන්සේට මේ විශ්වයේ දසදහසක් ලෝක ධාතුවලට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදු කෙනෙකුට කොච්චර හැකියාවක් තියෙනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවේ මේකට පිළිතුරු දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි කියලා එපමණකින් නිහඬ වුණා. දෙවනි වතාවෙත් ආනන්ද හාමුදුරුවෝ අහනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා සිකී කියන බුදුරජාණන් වහන්සේගේ අභිභූ කියන එදා වැඩ හිටි අග්‍රශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුවට මැහෙන්න ඉර්දියෙන් කතා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට බුදුවරුන්ට කොච්චර හැකියාවක් තියෙනවද කියලා දෙවනි පාරත් ඇහුවා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් පිළිතුරු දුන්න ආනන්දය තථාගතයන් වහන්සේලාගේ හැකියාව අනන්තයි අප්‍රමේයයි. එපමණකින් දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ආනන්ද හාමුදුරුවෝ දන්නවා බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ අහනකොට පිළිතුරු දෙනවා. තුන්වෙනි වතාවෙත් ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රශ්නේ ඒ විදිහටම ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ නැවත නැවතත් පුන පුනා තථාගතයන් වහන්සේ වෙහෙසවනවා. එහෙමනම් ආනන්ද මතක තියාගන්න ධාරණය කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ විශ්වය ගැන ලෝක ධාතු ගැන දේශනාව කරනවා කියලා ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයේ සඳහන් කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේක මහා පුදුම දේශනාවක්. මේ දේශනාව මේ විශ්වය ගැන කරපු මහා පුදුම විග්‍රහයක්.
ඔන්න ඔබ මේ විදිහට ඔබේ නුවනින් තේරුම් ගන්න පුළුවන් ටික හරි තේරුම් ගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන සීමාව තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියව. සූරයාගේ ආලෝකයේ යම්තාක් මේ විශ්වය විහිදිලා යනවද. චන්ද්‍රයාගේ ආලෝකයේ යම්තාක් දුරට විහිදෙනවද. ඒ පරාසය තුළ සත්වයන් උපදින සත්ව තල 31ක් පිහිටලා තියෙන. එහෙමනම් අපිට පේනවා දැන් සූර්යාගේ ආලෝකෙ ගොඩාක් ඈතට විහිදෙනවා. තව ග්‍රහලෝක ගොඩාකට ඈතට යන්තම් හරි ආලෝකෙ විහිදෙනවා. හැබැයි චන්ද්‍රයාගේ ආලෝකෙ එච්චර දුරට විහිදෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපිට පේනවා මේ විශ්වය තුළ සූර්යාගේ ආලෝකයක් විහිදිලා තියෙන චන්ද්‍රයාගේ ආලෝක පරාවර්තනය වෙලා මේ චන්ද්‍රයා දකින සීමාවත් මේ පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් තියෙනවා. තල 31ක් සත්ව ලෝක 31ක් මේ 31 ඉස්සලා මතක තියාගන්න. මනුස්ස ලෝක එකයි තියෙන. සතර අපායක් තියෙනවා. අකුසල් කරලා උපදින සත්වයන් උපදින සතර අපායක් නිරය තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ අසුර අපාය. එතකොට එතන හතරයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. කාමාවචර දිව්‍ය ලෝක 6ක්. චාතුම් මහාරාජිකය තාවතින්සේ යාමය තුසිතය නිර්මාණ රති පරනිම්මිත වස්වාර්ථය දිවිය ලෝක 6ක් තියෙනවා. ඊළඟට පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන වඩලා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම ඔය විදිහට ඉහළට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් ධර්මය විස්තර වෙන. අරූප ධ්‍යාන වඩලා උපදින අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නීව සංඥානා සංඥායතන කියලා අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. එතකොට ඔන්න දැන් ඔබ ඔය කාරණා ටික තේරුම් ගන්න. දැන් නිකන් ගණනය කරගන්නකෝ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අරූපී බ්‍රහ්මතල 4යි. එතන 20යි. දිව්‍ය ලෝක 6යි 26යි. සතර අපායයි 30යි. මනුස්ස ලෝක 1යි. එතකොට 31යි. එතකොට මේ ඔක්කොම තල 31ක් තියෙනවා. මේ තල 31ම තියෙන්නේ සත්වයන් උපදින මේ ලෝක 31 පිහිටලා තියෙන්නේ සූර්යාගේ ආලෝකය යම්තාක් දුරට විශ්වයේ විහිදිලා යනවද චන්ද්‍රයාගේ ආලෝකය යම්තාක් දුරට විහිදෙනවාද ඒ පරාසය තුළ සත්ව ලෝක 31ක් ගැන පෙන්නවා. දැන් ඔන්න විග්‍රහය. මේ වගේම 1000ක් මතක තියාගන්න කියන බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය වගේ 1000ක් ඒ කියන්නේ අර සූර්යාගේ ආලෝකේ චන්ද්‍රයාගේ ආලෝකෙ විහිදෙන මේ තල 31 වගේම 1000ක්. ඒ 1000 තුළ මේ වගේම මනුස්ස ලෝක 1000ක්. දිව්‍ය ලෝක 6ව 1000ක්. අර තල 31ව 1000ක්. සූර්ය චන්ද්‍රය 1000ක්. මේ වගේම මතක තියාගන්න විශ්වය තුළ. ඒකට කියනවා සහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියනවා 1000ක්. ආනන්ද ඔය දසදහස ඒ දසදහස ගුණ කරන්න තවත් දසදහසකින් ගුණ කරන්න කියන. ගුණ කරන්න ගැන එකතු කරන්න නේ වැඩි කරන්න කියන. එතකොට 10.6 බලයක් කෙනවා. ඒකට කියනවා දිවි සහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියනවා. ඒ 10.6 බලයක ඒ ප්‍රමාණය ආයමත් ගුණ කරන්න කියනවා දසදහසින් ගුණ කරන්න 10.11 බලයක් කෙන. එතකොට ඒකට කියනවා ත්‍රහි සහස්සී ලෝක ධාතුව කියලා කියනවා. ඔන්න ඔය ත්‍රහි සහස්සී ලෝක ධාතුවට තමයි ධර්මය කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල. බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රී බවට පත්වෙන්නේ ආනන්දය ඔය කෝටි ලක්ෂයක් සක්වල ත්‍රහි සහස්සී ලෝක ධාතුවම බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රී බවට පත්වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ කැමතිනම් දසදහසක් ලෝක ධාතුවට මැහෙන්න ඉරදියෙන් හඬ පතුරෝල කතා කරන්න පුළුවන් කිය. ඒ අනික් ලෝක ධාතුවල ඉන්න සත්වයන් දසදහසක් ලෝක ධාතුවට මැහෙන්න බුදු කෙනෙකුට කතා කරන්නත් පුළුවන්.
කැමතිනම් දිවි සහස්ත්‍රී ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්නත් පුළුවන් කිය. බුදුරජාණන් වහන්සේ කැමතිනං අධිෂ්ඨානින් කෝටි ලක්ෂයක් සක්වල එහෙම නැත්නම් අර ත්‍රී සහස්සී ලෝක ධාතුවට මැහෙන්න කතා කරන්නත් පුළුවන් කියන. දැන් බලන් නිකං ඔළුවත් අවුල් වෙලා යන්න පුළුවන් ඔබට මේක හිතනකොට දුවම්මේ මෙහෙම විශ්වයක් කොහොමද මේක තේරුම් ගන්න කියලා. සාමාන්‍යෙන් ඔබට මේ තුළ දැනෙන්නේ ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණේ උන්වහන්සේට විශ්වය ගැන තිබ අවබෝධය. බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ ආඥා ශේෂත්‍රයයි මේ විස්තර කරන්නේ අවබෝධනෙමේ. බුදුහාදුරු දේශනා කරන ආනන්දේ තථාගතයන් වහන්සේගේ අවබෝධය අනන්ත සක්වලට එතනිනුත් එහා චතු සහස්සී පංච සහස්සී ඔය විදිහයට තවතාව විස්තර වෙන තැන් තියෙනවා. එතනින් එහා අනන්ත විශ්වය අනන්ත සක්වලට අවබෝධය පැතිරිලා යනවා. බුද්ධ විශ්වය අචින්තයයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂත්‍රයේ බවට පත්වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රී සහස්සී ලෝකදාට. ඔබ අහල ඇති රතන සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටපු දේශනාවක් කියලා අපි අහල තියෙනවා. අන්න එතකොට ඔය කියපු ත්‍රී සහසී ලෝක ධාතුවම ආඥාව පිහිටෙව්වා කිය. ඒ හඬේ ත්‍රී සහසී ලෝක ධාතුවටම ආඥා පිහිටපු දේශනයක්. පිංහතුන දේශනාව සඳහන් වෙනවා මේ ලෝකධාතු විඤ්ඥාපන සූත්‍රයේ. බුදුහාදුරු දේශනා කරන ආනන්ද කොහොමද තථාගතයන් වහන්සේ ඒ සත්වලෝකවල ඉන්න සත්‍යයන්ට ඇහෙන්න ඉරදියෙන් කතා කරන්න. ආනන්දේ තථාගතයන් වහන්සේ අධිෂ්ඨානෙන් ඉරදියෙන් ආලෝක ධාරාවක් ඒ ලෝක ධාතුවලට ආලෝක ධාර බුද්ධ අධිෂ්ඨානෙන් ඒ සත්‍යයන්ට හඳුනගන්න ආලෝක ධාරා පිට කරන. ඒ ආලෝකයත් එක්කම ඔවුන්ට හඬ ඇහෙන විදිහට බුද්ධ අධිෂ්ඨානෙන් බුදුරජාණන් වහන්සේට ඔවුන්ට කතා කරන්න පුළුවන් කිය. දැන් අපි මේ කතා කරන ආලෝකයේ වේගේ සබ්දේ වේගේ මේ ගැන නෙමේ මේ කතා කරන්න. ඉරදි විෂය අචින්තයයි. එකම මොහොතකින් ආලෝකයේ වේගේ ගත්තා ශබ්දය වේගේ ගත්තා මේ වෙනස්කන් තියෙනවන්. ඒකන අපිට දැන් අකුණක් කියල හිතන්න ඉස්සල්ලා එලිය වැටෙනවා. ටික වෙලාවකින් අපිට හඬ ඇහෙනවා. ආලෝකයේ වේගේට වඩා සබ්දය වේගේ අඩුයි. එතකොට හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ඉරදි විශ්ය අචින්තයකෙන ඉරදි මේ හැකියාව අපිට හිතාගන්න බෑ. කැමතිනම් දස දහසක් ලෝක ධාතුවට කැමතිනම් දිවිසහස්ත්‍රී ලෝක ධාතුවට කැමතිනම් එතනිනුත් එහා කෝටි ලක්ෂයක් සක්වලට එකම මොහොත කාලෝකය විහිදිලා යනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරදී හඬ ඒ හැම ලෝකයකම ඉන්න සත්වයන්ට එක හා සමාන ප්‍රමාණය ඒ හඬ පැතිරිලා යනවා. අපට හිතාගන්නවත් බෑ. මේ දේශනාව කරද්දී සද්ධාවක් තියෙන කෙනෙකුට දැන් ඔබ ඇත්තටම තුනුරුවන් ගැන සද්ධාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට කොච්චර සතුටක් අනේ මම සරණගී බුදුරජාණන් වහන්සේ මොන තරං අවබෝධයක් ඇති විශ්වය ගැන ලෝකය ගැන අවබෝධයක් ඇති කෙනෙක්ද කියලා කොච්චර සතුටක් සද්ධාවක් ඇති වෙනවා. ආනන්ද හාමුදුරුවන්ට ඇගේ ලොමු ඩැහැගත්තා කිය. මුළු ඇඟම කිලි පොලාගේ අපි ගෙන ඇඟ හිරිවැටලා යනවා කිය කිලි පොලාගෙන ගිය. ඇගේ රෝම උද්දමනය වුණා. ආනන්ද හාමුදුරු බුදු හාමුදුරන්ට කියන සාමීනී භාග්‍යතුන් වහන්ස හරිම ආශ්චර්යයි. හරීම අත්භූතයි. තථාගතයන් වහන්සේගේ මේ හැකියාව මේ විශ්වය ගැන ලෝකය ගැන ලෝක ධාතු ගැන බුදු කෙනෙකුට තියෙන හැකියාව අහගෙන ඉන්නද්දි මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ මේ ඇඟේ රෝම උද්දමනය වුණා. මගේ ඇඟ කිලි පොලාගෙන ගියා. ආනන්ද හාමුදුරුවෝ සතුටින් කියනකොට එතන ඉන්නවා උදායි කියලා නිකං කට හැකර සාමාන්‍යයෙන් කිසිම සද්ධාවක් නැති නිකං අපි නිකං යන්න කටකඩිච්ච කතා කියන හාමුදුරුව කෙනෙක් හිටිය උදායි කියලා. එතකොට මේ හාමුදුරුව ගත් කටටම කිව්වා ආනන්ද ඔයාට මොකද මේ ඒ හැකියාව තියෙන බුදු හාමුදුරුවන්ටනේ ඔයා මොකද මේ කියලා. අන්නේ වගේ පහත් වචනයක් අර උදායි කියන හාමුදුරුව ආනන්ද හාමුදුරන්ට එතනදි කියනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ හාහාන උදායි එහෙම කියන්න එපා කියව. ආනන්දගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන මේ මොහොතේ ඉපදිච්ච චිත්ත ප්‍රසාදයේ සද්ධාව බුදුගුණ අහලා හිතේ ඇතිවෙච්ච පැහැදීම ආනන්දට හත්වාරයක් මේ ලෝකෙම සක්විති රජකං කරන්න තරම් ඒ පින බලවත්. සක්‍ර දෙවියන් වෙලා දෙදෙව්ලෝට අධිපති සක්‍ර පදවිය ලබන් තරන් සසරේ මේ පිනම බලවත්. නමුත් ආනන්ද මේ ජීවිතය උතුම් මරහත්වයට පත් වෙලා ආනන්ද තව නොබෝ කලකින්ම රහත් වෙලා පිරිනිවන් පානවා කියලා එදා බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කර. එතකොට බලන්න ඒ වෙලාවේ බුදු හාමුදුරුවන්ගේ බුදුගුණයක් අහලා ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ ඇතිවෙත සද්ධාවේ විපාකයේ සසරේ තව ආනන්ද හාමුදුරුව ඒ ජීවිතය රහත්වෙන බව ඇත්ත. හැබැයි බුදු හාමුදුරුව දකිනවා අනාගත සසර විපාක දෙන්න හිටියොත් හත්වාරයක් සක්විති රජකං කරන්න දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදින්න මහා රාජ්‍ය සම්පත් ලබන්න තරම් ඒ සද්ධාව පින ඒ තරම් බලවත්. නමුත් එච්චර සසරේ යන කෙනෙක් නෙමේ ආනන්ද හාමුදුරුව ඒ ජීවිතේම රහත් වෙලා පිරිනිවන් පානවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙම නම් පින්වතුනි අපිට පේනවා මේ බුදු ගුණයක් ගැන හිත පහදවා ගැනීම මොන තරම් ආශ්චර්යයක්ද. බුදු ගුණයක් ගැන හිත පහදිනවා කියන කොච්චර විශාල පිනක් අපිට උපදව ගන්න පුළුවන්. මේ තමයි ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේ. බුදුරජාණන් වහන්සේගේ දේශන අතර කීපයක් තියෙනවා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනා. රතන සූත්‍ර දේශනා, දජග්ග පිරිත, කන්ද පිරිත, ආඨානාටි සූත්‍රය. එතකොට මේ වගේ දේශනා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටියා කියල සඳහන් වෙනවා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණය දවසක් ආනන්ද හාමුදුරහනව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස දිවිය ලෝකෙට මනෝමය ශරීරයෙන්ද වඩින්නේ. ආනන්දේ තථාගතයන් වහන්සේට මනෝමය ශරීරයනුත් දෙව්ලොවට වඩින්න පුළුවන්. එහෙම වඩින අවස්ථාවක් තියෙනවා කියන. ඒ කියන්නේ මේ ශරීරය තුල ධර්මයේ සඳහන් වෙනවා අපි මේ ඇස් දෙකෙන් දකින්නේ ඕලාරික මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු කයක් අපිට තියෙනවා. මේ ශරීරයේම ඇසුරු කරගෙන සංඥාමය කයයි මනෝමය ශරීරය අපි ගැන මනෝකාය කියල මනෝමය ශරීරයකුත් තියෙනවා මේ කය ඇතුළේ. භාවනා කළ හිත වඩල ධ්‍යාන වඩල චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත කෙනෙකුට චිත්ත බලයෙන් මේ ඕලාරික ශරීරයෙන් මනෝකාය මනෝමය ශරීරයේ එලියට ඇවිල්ල ගමන් කරන්න පුළුවන් කියෙන ඕලාරික කය එහෙම්ම තියෙනවා. මනෝමය ශරීරයෙන් ගමන් කරන්න පුළුවන් කිය. තින් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවට දිවිය ලෝකෙට වැඩම කරන්න මනෝමය ශරීරයෙන්ද. ආනන්ද තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවල මනෝමය ශරීරයෙන්ුත් දිවිය ලෝකෙට වැඩම කරන අවස්ථා තියෙනවා. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ ඕලාරික ශරීරයෙන්ුත් දිවිය ලෝකෙට වඩිනවද? ආනන්ද තථාගතයන් වහන්සේ එහෙමත් ඕලාරික ශරීරයනුත් ඉර්දි බලයෙන් මේ කයත් එක්කම අහසින් දිවිය ලෝකෙට වැඩම කරපු අවස්ථා තියෙනවා කියව. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට මේ ඕලාරික ශරීරයත් එක්ක ඉර්දියෙන් දිවිය ලෝකෙට වඩින්නත් පුළුවන්. එහෙම නැත්නම් මනෝමය ශරීරයෙන් දිවිය ලෝකෙට වඩින්නත් පුළුවන්. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න කොටත් දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. මවකුසින් බිහි වෙනකොට දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා බිහිවෙන. ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනකොට දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. ප්‍රථම ධර්ම දේශනා කරනකොට දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදෙනවා. එතන දස දහසක් ලෝක ධාතුව කියන්නේ අර මේ මනුස්ස ලෝකෙ වගේම හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ තියෙනවා සත්ව ලෝක 31ක් මනුස්ස ලෝක එකයි. අන්නේ 31 වගේම දස දහසක ප්‍රමාණය. එතකොට ඒ හැම ලෝක ධාතුවකටම ආලෝක ධාරා විහිදිලා යනවා කෙනවා බුදුරජාණන් වහන්සේ නමක් බුදු වෙනකොට ප්‍රථම ධර්ම දේශනා කරනකොට.
ඔබ බලන්න ධම්මචක්ක පවත්තන සූට දේශනාව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ධම්මචක්ක දේශනාව පවත්වල අවසන් වෙනකොට දෙවියන්ගේ දේවානු භාවය ඉක්මවාගේ ආලෝක දහරාමේ විශ්වය තුළ පැතිරිලාගයා කියල සඳහන් වෙනවා. අපමානෝච උලාරෝ ඕභාසෝ ලෝකයේ පාතුරහෝසි. අප්‍රමාණ වූ ආලෝක දහරාවන් ලෝකෙ පැතිරිලා යනවන්. දෙවියන්ගේ දේවානු භාවය පවා ඉක්මවා යන ආලෝකයක් පැතිරෙන. ඒ ආලෝක පැතිරෙනකොට මහා ගණ අන්දකාරය විතරක් තියෙන අපායක් තිනවා. එකට ගැන ලෝකාන්තරික නිරේ. අපි දන්න එන කොහෙද තියෙන්නේ කොහොමද අපි මොනුවත් දන්න. අපි ඒව දැනගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළේ. ලෝකාන්තරික කියල අපායක් ගැන ධර්මී සඳහන් වෙනවා නිරයක්. ඒ නිරේ තුළ මහා ගණ අන්දකාරය විතරයි තින පුංචි එලියක්කත් නෑ. එදකට ඔබ හිතන්න අපිට ඇස් තිබුණත් ආලෝක නැත්නා රූප පේනෑ. ඒ වගේ නිරි සත්‍යයෝ විශාල පිරිසක් එක පොදියට දුක්විදිනවා වේදනාවිදිනවා කෑගහනවා විලාප දෙනවා තෙරපෙනවා එක්කෙනාට එක්කෙනෙක් පේනෑ කියන හඬ ඇහෙනවා පේනෑ. හැබැයි අර බෝසතාණන් වහන්සේ නමක් මවකුස පිළිසිඳ ගන්න වෙලාවේ උපදින වෙලාවේ බුදුවෙනකොට ප්‍රථම ධර්ම දේශනාව මෙවැනි විශේෂ අවස්ථාවලදී මේ ආලෝක දහරා පැතිරිලා යනකොට අර මහා ගණ අන්දකාරය පවතින ලෝකාන්තරික නිරේවල් පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා යනවා කියන. අන්න එතකොට නිරි සත්වයෝ දැකගන්නවා අනේ අපි වගේම මේ වගේම දුක්විදින තව බොහෝ පිරිසක් මේ අපි අතර ඉන්නවනේ කියලා අන්න එතකොට තමයිකෙන ඕගේ කෙනෙක අනිත් අයව දකින්නේ ආලෝකයක් වැටෙන්. එතකොට අපිට පේනවා ඔබ මම සරණගිය බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙච්ච මොන තරම් පින්වන්ත මොන තරං හැකියාවක් ඇති මොන තරම් මේ විශ්වයේ ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්වද අපට සරණයන්න වාසනාව ලැබුණ. අන්නේ නිසා පින්වතුනි නිතර බුදුගුණ සිහි කරා. මේ එක බුදුගුණයක් හරි අපි සිහිකරද්දී අප්‍රමාණ සද්ධාවක් අපි ජීවිතය තුළ රැස්වෙනවා. බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නා නම් විපාකෝ හෝති අචින්තියෝ. ඒ අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනොත් අපි තුළ රැස්වෙන විපාකයක් අචින්තියයි. ඒ නිසා අචින්තිය බුදුගුණ ගැන හිත පහදවාගන්න ඒ අල්ප මාත්‍ර ප්‍රමාණයෙන් හරි බුදුහාදුර දේශනා කරා මේ ආකාරවතී සද්ධාව ගැන නෙමෙයි මේ කියන්නේ. මාර්ග පල් ලබන කෙනෙකුට සෝවාන් වෙන කෙනෙකුට ඇති වෙනවා සද්ධාවක් තුනුරුවන් ගැන කාටවත්ම වෙනස් කරන්න බැරි අවබෝධයෙන් යුත්ත සද්ධාවක්. ඒකට කියනවා ආකාරවතී සද්ධාව. එතනින් මෙහා පෘතජ්ජන කෙනෙකුට ධර්ම කරුණු විමසල ඇති වෙන සද්ධාව තමයි හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් තුළ තියෙන අමෝලිකා සද්ධාව ඒ සද්ධාවෙන් පවා පින් රැස් වෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන් හැබැයි පින් රැස් වෙනවා. ඒ සද්ධාව වෙනස් නොවී පවතින්න නම් නිතර බුදු ගුණ හිතල ධර්මය ගුණ හිතලා ධර්ම කාරණා එක්ක හිත රැකගෙන අවබෝධය ඇතිකරගන්න මහන්සි ගන්න ඕන. තින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යමේ මයි සද්ධහා මත්තං ප්‍රේම මත්තම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධහා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ ඇතිකරගෙන තුනුරුවන් ගුණ බුදුගුණ සිහි කරලා සද්ධහා මාත්‍රයක් හරි ඇතිකරගත්තෝ. සබ්බේතේ සග්ග පරායනයේ සියලු දෙනා සුගති පරායන වෙනවා කියල පෙන්නවා. එහෙමනං අපට අපේ ජීවිතය තුළ අපිට අකුසල් යටපත් කරලා කුසල් වඩන්න නං ඇතිකර ගන්න තියෙන ප්‍රබලම ගුණේ තමයි සද්ධාව. සද්ධහා ලාබේ මේක ධනයක් සද්ධහා දනන් සප්තාරය ධනය අතර පලවෙනි එක සද්ධහා දනම්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් තුළ ඇතිකරගත යුතු බලධර්ම සේක බලධර්ම අතර පලවෙනි එක සද්ධහා බලන්. ඉන්ද්‍රිය ධර්මයක් සද්ධාව ඉන්ද්‍රියක් සද්ධාව බලයක් සේක බලයක් මේ සද්ධාව තමන් තුළ ඇතිකරගන්න නිතර තුනුරුවන් ගුණ හිතන්න බුදුගුණ හිතන්න ධර්මී ගුණ හිතන්න සඟ ගුණ හිතන්න. තින් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර තුනුරුවන් ගුණ සිහි කරලා
අප්‍රමාණ වශයෙන් පින් දහම් රැස් කරගෙන පින් කුසල් වර්ධනය කරගෙන මේ බුද්ධ ශාසනය තුළම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන අරගෙන සසර දුකින් මිදෙන් ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා. ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව සද්ධාවම ඇතිවෙන ධර්මානු ශාසනාව බවට පත්වේවා. බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේම සිහි කරලා ඒ ඇතිකර ගන්න සද්ධාවම ඔබට ධර්මාබෝධය පිණිසම උපකාර වේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. අද ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරේ සොනාලි කොළොන්නගේ මහත්මිය. එතුමීගේ අරමුණ තමයි අමිල ප්‍රනාාදු මහත්මාගේ 30වෙනි ජන්මදිනය නිමිති කරගෙන මේ උතුම් ධර්මදානමේ පින්කම සිදු කරන්නට යෙදුනේ. එතුමාන්ට නිදුක් නිරෝගී සම්පත්තිය සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් තින් එතුමන්ට මේ ධර්මදානමේ පින පිනාතර අග්‍රම පින තමයි සබ්බදානන් ධම්මදානන් ජිනාත මේ උතුම් ධර්මදානමේ පින්කමෙන් එතුමන්ට පුුණ්්‍යවන්ත සුභෝපන්දිනයක්ම වේවා දීර්ඝායු සම්පත්තිය නිදුක් නීරෝගේ සම්පත්තිය සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියෙන ආශිර්වාදයක් ඒවගේම හැදු වැඩු දෙමාපියන් ඇතුළු තමන්ට උපකාර කරපු සියලු දෙනාටමත් කල්්‍යයාන මිට්ට හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සුතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තිගේ පවුල්ලොල මිය පරලෝගිය ඥාතීනුත් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගෙත් පරලෝ ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාර දුකින් අතමිදේවා කියලපින් අනුමෝදන් කරන්න. තින් ඒමනං අමිල ප්‍රනාාදු මහත්මා සොනාලි කොළොන්නගේ මහත්මිය ඇතුළු ඒ හැම දෙනාටමත් බණඇසූ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක ශාසනං ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තුතුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මය ශ්‍රවණය කළ පින්වත්නි ජීවිත අවබෝධය පිණිසම සද්ධර්ම දේශනාව උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි උතුම් ධර්මානුශාසනාවෙන් දා මින්ම පවත්වන්නට දුනි අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද ගුරු දේවෝත්තම අතිගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේ විසින් සාදුන දින් පාදහබේ වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් ධර්මානුශාසනාවේ සුපින්බර දායකත්වයෙන් කටයුතු කරන්නට දුනා සොනාලි කොළොන්නේ මහත්මිය විසින්. ඒ අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවා ජන්මදිනයේ සිහිපත් කරන අමිල ප්‍රනාන්දු මහතාට නිරෝගීමත් ජන්මදිනයක් වේවායි ආශිර්වාද එකතු කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුලක හැමු උතුම් සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.